ආයිබෝන් දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදය 12 වෙනි ශ්‍රේණිය අවසන් ඒකකයේ අවසන් කොටසත් එක්කයි දුල පුතාලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. අපි දන්නවා 12 වෙනි ශ්‍රේණියේ අවසන් ඒකකය විදිහට අපි 11 වෙනි ඒකකයේ දුවේ මේ පුතේ මේ කතා කරන්නේ. 12 වෙනි ශ්‍රේණියට අදාළ පාඩම් 11 ඒකක 11ක් තියෙනවා දරුවනේ. අපි මේ වෙනකොට පාඩම් ඒකක 11ක ප්‍රධාන කොටස් 3ක් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා දරුවනේ. 11 වන පාඩමට නැත්නම් 11 වන ඒකකයට අදාළව ප්‍රධාන කොටස් 4ක් පාඩම් කොටස් 4ක් තියෙනවා දරුවනේ. 4 වන නැත්නම් අවසන් කොටසත් එක්කයි අපි අද සම්බන්ධ වෙන්නේ. මේ නිර්පාංශු වගා ශිල්ප ක්‍රම සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි ආරම්භ කරමු දරුවනේ. මොනවද මේ නිර්පාංශු වගා ශිල්ප ක්‍රම කියලා? මේ කොටසත් සමගම දරුවනේ 12 වන ශ්‍රේණියේ ජෛව පද්ධති තාක්ෂණයේදී 12 වන ශ්‍රේණියේ 11 වන ඒකකයේ අවසන් වෙනවා. මේ 11 වෙනි ඒකකයේ අවසානයේදී අපි බලාපොරොත්තු වෙනවා සෑම පාඩම් ඒකකයක් අවසානයේදීම දරුවොත් එක්ක සාකච්ඡා කරා වගේ අපි විශේෂයෙන්ම මේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරනවා දරුවනේ. ඒ වගේම සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කළ අවසන් වුණාට පස්සේ මේ 11 වන ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා දරුවනේ 4ක්. ඒ ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරින් ඒ ක්‍රියාවලීන් ඒ වගේම සුවිශේෂිත කරුණු විශේෂයෙන් මතක තබා ගත යුතු කරුණු ඒ සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය සම්බන්ධයෙන් දරුවන්ගෙන් ප්‍රශ්න අහලා ඒවා සාකච්ඡා කරනවා අපි. ප්‍රශ්න විදියට ඉදිරිපත් කරලා දරුවන්ට අපි දන්නවා විශේෂයෙන්ම විභාගෙදී ව්‍යුහගත ප්‍රශ්න වලට බහුවර්ණ මාදිලී ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ කොටස් වලින් ප්‍රශ්න දරුවනේ හැම අවුරුද්දකම වගේ අහලා තියෙනවා. ඉදිරියේදත් එහෙමයි. බොහෝ විට දරුවන්ට මේ ප්‍රායෝගික පරීක්ෂණයේ තියෙන විභාගය අවසන් වෙලා මාසයක් පමණ ගියාට පස්සේනේ. නමුත් විභාගයට පෙර ඉඳලම මේ ප්‍රායෝගික පරීක්ෂණ වල තියෙන මේ කොටස් සාකච්ඡා කරලා අවබෝධ කරගෙන ඒ උපකරණ අඳුරගෙන දැනගෙන තිබ්බට පස්සේ දරුවනේ අපිට මේ විභාගයට අපි දන්නවා 70ක් ලකුණු අපිට විභාගෙනුත් 30ක් ප්‍රායෝගික පරීක්ෂණුත් ලැබෙන්නේ. ඉතින් මේ 70ක ලකුණු ප්‍රමාණය ලබා ගැනීමේදී මේ ප්‍රායෝගික පරීක්ෂණ ටික වේලපහ සිදු කරලා තියෙන එක අතිශය වැදගත්. ගොඩක් දරුවෝ සූදානම් වෙලා ඉන්නේ මේ විභාගේ ලියලා ඉවරනාට පස්සේ තමයි ප්‍රැක්ටිකල් කරගන්න ඕනේ, ප්‍රැක්ටිකල් කරන්න ඕනේ. එහෙම දෙයක් නැහැ. පාසලේදී ඔබට මේ ප්‍රැක්ටිකල් ටික සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරනවත් එක්කම දරුවනේ ඒ ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සාකච්ඡා කරනවා. ඉතින් පහුගිය කාලවලදී රට තුළ ඇතිවෙච්ච තත්ත්වයන් නිසා රෝග තත්ත්ව වසංගත තත්ත්ව හේතුවෙන් පාසල් වහන්න වුණා. ඉතින් එවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා පාසල් වල දරුවෝ බොහෝ විට උසස් පෙළ කරන දරුවෝ පාසල් වලට සහභාගී වෙන ප්‍රමාණය අඩුවෙන් සිදු වෙන්නේ. උපකාරක පන්ති හරහා තමයි ගොඩක් උසස් පෙළ විභාගය සඳහා දරුවෝ අවශ්‍ය මේ තොරතුරු එකතු කරගන්නේ, අවශ්‍ය අධ්‍යයන කටයුතු සිදු කරගන්නේ. පාසල් යන ළමයිනුත් ඉන්නවා. නමුත් මේ පාසල් සහභාගී වෙන ප්‍රතිශතය අඩු නිසා මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට දරුවෝ සූදානම් වෙන්නේ යුහුළුවේ සූදානම් වෙන දරුවෝ මේකට මේ විභාගය වුණාට පස්සේ. නමුත් වඩාම හොඳ ක්‍රමය තමයි අපි නිතරම කියන දෙයක් දරුවනේ ඔබට මේ පාසලේ විභාගයට සූදානම් වෙනකොට නිවැරදිව උසස් පෙළ විභාගය සඳහා ඔබ සූදානම් වෙනකොට ස්ථිර වශයෙන්ම ඔබට හැකියාව තියෙනවා, ඔබට අවස්ථාව තියෙනවා මේ ප්‍රායෝගික පරීක්ෂණ ටික ඒ ගුරුවරුත් එක්ක පාසලේ කතා කරලා ඒක සිදු කරගන්න. එතකොට මේක විභාගයට අනිවාර්යයෙන්ම රුකුලක් වෙනවා. විභාග වෙනකන් ඉන්න එපා. වේලපහ ප්‍රායෝගික පරීක්ෂණ ටික ආවරණය කරගන්න එක අතිශයින් වැදගත් ඔබට ඒ සාමාර්ථයකට යන ගමනේදී. හොඳයි දරුවනේ. ඒකට ඔබට රුකුලක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ ප්‍රශ්න සමාලෝචන ප්‍රශ්නත් එක්කම කතා කරලා ඉදිරියේදී ඔබ වෙනුවෙන් මේ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබත් සමග ඒ අත්දැකීම බෙදා ගන්න අපි අවස්ථාව ඉදිරියේදී ඔබට උදා කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා සිටින්නේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. නිර්පාංශු වගා ශිල්ප ක්‍රම වලටයි අපි යන්නේ. නිර්පාංශු වගාවක් නැත්නම් සොයිල්ලස් කල්චර් එකක් කියලා අහුවොත් නිර්පාංශු වගාවක් නැත්නම් මොකද්ද මේ සොයිල්ලස් කල්චර් එකක් කියලා කියන්නේ? පස් රහිත මාධ්‍යයක සිදු කරන වගාවක්. සොයිල්ලස් කල්චර් එකක්. එහෙනම් නිර්පාංශු වගාවක් කියලා කියන්නේ අපි පස් රහිත වගාව. පස් රහිත මාධ්‍යයක සිදු කරන වගාව තමයි නිර්පාංශු වගාව කියලා කියන්නේ. අපිට පුළුවන් නිර්පාංශු වගාවේදී වගා මාධ්‍ය විදිහට ද්‍රව, ඝන හෝ වායු යොදා ගැනීමට අවස්ථාව තියෙනවා. එහෙනම් මොනවද නිර්පාංශු වගාවේදී අපි වගා මාධ්‍ය විදිහට යොදාගන්නේ? කල්චර් මීඩියා එක විදිහට යොදාගන්නේ දරුවනේ අපිට ද්‍රව, ඝන හෝ වායු යොදා ගැනීමට අවස්ථාව තියෙනවා.
හොඳයි අපි ඉදිරියට යමු දරුවෝ. නිර්පාංශු වගාවේ වැදගත්කම් වලට ගියොත් දරුවනි අපි බලමු නිර්පාංශු වගාවේ වැදගත්කම්. සොයිල්ලස් කල්චර් එකේ වැදගත්කම්. අපිට මේ විශාල වගා භූමි අවශ්‍ය වෙන්නේ නැහැ දරුවනි මේ ක්‍රියාවලිය සිදු කරන්න. නිවසක අපිට බඳුනක අපිට ස්ටයිරෝෆෝම් පෙට්ටියක නැත්තම් දරුවනි ගෙවල් වල අපිට නිවසේ ඉවත දාන ගන්න පුළුවන් දරුවනි අපිට නලයක් විශේෂයෙන්ම මොන නලයක් කියපුවම මේක පැහැදිලි කරන්න ඕන දරුවනි අපිට වැසි පීල්ලක් ගන්න පුළුවන් දරුවනි. ගෙදරක බඳුනක් ප්ලාස්ටික් බඳුන් ඉවත දාන බඳුන් අරගෙන අපිට ඒව තුළ මේ නිර්පාංශු වගා කරන්න පුළුවන්. බොහෝ නිවස්වල ඔබ දැකලා තියෙනවා මේ නාගරික සහ නාගරික සහ අර්ධ නාගරික නිවස්වල දැකලා තියෙනවා දරුවනි අපි මේවා ගෙවල් වල මේවා මේ සකස් කරලා තියෙන බොහෝම සීමිත ඉඩ කඩක් ඒ නිවස්වල තියෙන නල තුල බඳුන් තුල රයිට් බොහෝම සීමිත ඉඩ කඩක ඉතාමත් අලංකාරයක් විදිහට මේ නිර්පාංශු වගා විශේෂයෙන්ම මේ ගෙවතු වගාවක් විදිහට පවත්වාගෙන යනකොට අපිට මේ එඩිබල් ලෑන්ඩ්ස්කේපින් එකකදී දරුවනි අපිට කියන්න පුළුවන් මේ ආහාරමය භෝග වලින් සකස් වුණු වගා පද්ධතියක් ගෙවතු අලංකරණ පද්ධති නිර්මාණය කිරීම දැන් යොමු වෙලා තියෙනවා දරුවනි. ඉතින් ඒක ලොකු ප්‍රවණතාවයක්. ආහාර භෝග වලින් සමන්විත ගෙවතු අලංකරණයක් සිදු කරගන්න පුළුවන් නම් අපිට ඉතාම අලංකාරාත්මක භාවයේ වගේම අපි අවශ්‍ය කරන ආහාර සුරක්ෂිතතාවය නිවසත් තුළ පවත්වා ගැනීමට ඒක හේතුවක් වෙනවා. ඉතින් මේ නිර්පාංශු වගාව ඇත්තටම මේක ප්‍රධාන වැදගත්කමක්. ඒකේ ඇඩ්වාන්ටේජ් එකක් විදිහට අපිට කියන්න පුළුවන් විශාල ඉඩකඩක් අවශ්‍ය වෙන්නේ නැහැ දරුවනේ. තාම සීමිත ඉඩකඩක පවා මේ වගාව නිර්පාංශු වගාවේ අවශ්‍ය බඳුන් භාවිතා කරලා මේක සිදු කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රධාන වැදගත්කම විශාල වගා භූමිය අවශ්‍ය නොවන නාගරික ගෙවතු වගා සඳහා මේක සුදුසු. පර්චස් 10 5 වගේ බිම් කොටස් තියෙන දරුවනේ මේ වහලයක නැත්නම් වහලෙන් මේ පහලට මේ එල්ලෙන විදිහට මේ උපකරණ දාලා සකස් කරලා මේව කරන්න පුළුවන්. සමහර වගේ ස්ලැබ් වල කරනවා. රූෆ් টොප් එකේ රයිට්. දැන් අපි මහල් ගොඩනැගිලි තියෙනවා. මේ මහල් ගොඩනැගිලි වල අර තියෙන ඕපන් කොටසක් තියෙනවනේ. ඒ ඕපන් කොටසක ඒ කොටස තුල මේ එල්ලෙන විදිහට එල්ලෙන්න නූල් වලින් ලණු වලින් ඒවා එල්ලෙන විදිහට සකස් කරලා ඒ බඳුන් එල්ලලා ඒව තුල බොහෝ විට වගා කරනවා අපි දැකලා තියෙනවා. වහලේ මත. රයිට්. ඒ වගේම අපි දන්නවා මේ රූෆ් টොප් එකේ රයිට් මහල් ගොඩනැගිල්ලක ඉහළ කොටස ඉහළ මහලේ තුල රයිට් රූෆ් টොප් එකේ කියලා අපි කියන්නේ. ඉතින් ඒකේ මේ වගා කරන්න පුළුවන් වගා බඳුන් සකස් කරලා උද්‍යානත් ඉදි කරනවා ළමයි රූෆ් টොප් එකේ. අපි ඒවට පියසි උද්‍යාන කියලා කියනවා. පියසි උද්‍යාන කියලා කියන්නේ අපි උද්‍යානත් ඉදි කරනවා. ඒ වගේ අපිට මේ වගා කටයුතු කරන්න පුළුවන් සීමිත ඉඩක මේ නිර්පාංශු වගාව යොදා ගන්න පුළුවන්. ඒ වගේම පාංශු ජනන අපි කියනවා soil burn රෝග අවම වෙනවා දරුවනේ. right soil borne හරි soil borne disease අපි කියනවා පාංශු ජනන රෝග අවම වෙනවා දරුවනේ. right පාංශු පසෙන් ඇති වෙන රෝග දැන් පාංශු ජනන රෝග තියෙනවා දරුවනේ. ඉතින් මේක නිර්පාංශු වගාව කණන් කරන්නේ පාංශු ජනන රෝග ඇතිවීම සරලයි ඒක අපිට අවමයි. පලිබෝධ අවම වීම නිසා පලිබෝධ අවමයි. එයි මේ ආරක්ෂිත ව්‍යුහ තුළ මේ බොහෝ විට මේ නිර්පාංශු වගා සිදු කරනවා දරුවනේ සොයිල්ලස් කල්චර් කරනවා. ඉතින් මේකෙදි අපිට මේ සීමිත ඉඩකඩක සීමිත ප්‍රමාණයක කරනකොට අපිට මේ විශේෂයෙන් මේ පලිබෝධ පාලනය අවම කර ගන්න ආකාරයට කටයුතු කරන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම අපි අර කෘමි ප්‍රතිරෝධී දැල් භාවිතා කරනවා මේ ගෘහවල. එවැනි උපක්‍රම භාවිතා කිරීමේදී අපිට විශේෂයෙන්ම පලිබෝධ අවම වීම නිසා මේකෙදි මේ රසායනික පලිබෝධ නාශක භාවිතය අවම වීම වගින් දරුවනේ පරිසර දූෂණය අඩු වෙනවා. හරි. පලිබෝධ හානි අවම වෙනකොට රසායනික පලිබෝධ නාශක භාවිතා කිරීම අවමයි. අපි දන්නවා රසායනික පලිබෝධ නාශක භාවිතයේදී මේ පරිසරයට යන බලපෑම අපිට ඉමහත් බලපෑමක් ඇති වෙනවා. භෞමික පරිසරය වගේම ජලජ පරිසරයට දරුවනේ මේවා එකතු වීම නිසා අපි දන්නවා මේ වගේ තියෙන බැරලෝක heavy metals කියන ඒවා. අපි දන්නවා ආහාර දාම හරහා ගමන් කිරීමෙන් අපි ජලජ පරිසර පද්ධතිවලට නේද පුතේ වර්ෂාව විවිධ හේතු නිසා මේවා එකතු වෙන්න පුළුවන්. ජලයට එකතු වෙලා ජලයේ දිය වෙන්න පුළුවන් මේවා. ගොඩබිම් පරිසර පද්ධති වලට ශාක කොටස් වල නියමිතේ ශාකයේ මේ භෝග කොටස් වලට මේවා තැම්පත් වෙන්න පුළුවන් ඉතින්. ඒ නිසා මේවා ශරීරගත වෙලා පිළිකාකාරක වෙන්න පුළුවන් මේවා පිළිකා රෝග, ඒ වගේම වකුගඩු ආශ්‍රිත රෝග වලට මේවා හේතු වෙන්න පුළුවන්. ප්‍රවණතාවයක් වෙන්න පුළුවන් දරුවනේ මේ ආකාරයට පරිසර දූෂණයට ලක් වෙලා මේ දේවල් පරිසරයට භෞමික සහ ජලජ පරිසරයට මේ රසායනික ද්‍රව්‍ය වල අවශේෂ කොටස් එකතු වීම නිසා ඒක බරපතල සෞඛ්‍ය තර්ජනයක් බවට පත් වෙන්නත්
හැකියාව තියෙනවා. නමුත් නිර්පාංශු වගාවේදී මේ පලිබෝධ රෝග පලිබෝධ වලින් ඇතිවන බලපෑම් අඩු නිසා දරුවනේ පලිබෝධ පාලනය සඳහා රසායනික පලිබෝධ නාශක භාවිතය අවම මට්ටමක පවතින්නේ. ඒ නිසා අපිට පරිසර දූෂණය වළක්වා ගැනීමට ඒක හේතුවක් විදියට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ නිර්පාංශු වගාවක් තුලදී සොයිල්ලස් කල්චර් එකකදී දරුවනේ අහිතකර පාංශු තත්ත්ව නිසා අපිට වගාවට යොදාගත නොහැකි භූමි දරුවනේ මේ ක්‍රමයට භාවිතා කරන්න පුළුවන්. පාංශු වයනය දුර්වල වීම, පාංශු ව්‍යුහය දුර්වල වීම, පාංශු ඝනත්වය දුර්වල වීම, පාංශු සවිවරතාවයේ දුර්වලකම් මේ පසේ භෞතික ලක්ෂණ දුර්වල තත්ත්වයක පවතින. අහිතකර පාරිසරික පාංශු තත්ත්ව දරුවනේ. අහිතකර පරිසර තත්ත්ව නෙවෙයි අහිතකර පාංශු තත්ත්ව හේතුවෙන් වගා කරන්නේ නැතුව අතහැරලා දාලා තියෙන භූමි තියෙනවා දරුවනේ. සමහරට අපි කියනවා මුඩු බිම් කියලා අපිට කියන්න පුළුවන් වගා කරන්නේ නැතුව අතහැරලා දාලා තියෙන භූමි මේ අහිතකර පාංශු පරිසර තත්ත්වය නිසා. soil environment එකේ පස ආශ්‍රිත ඒ පරිසරය තුල තියෙන මේ අහිතකර තත්ත්වයන් භෝග වගාවට නුසුදුසු තත්ත්වයන් හේතුවෙන් අතහැරලා දාලා තියෙන භූමි වල අපිට මේ නිර්පාංශු වගා ක්‍රම සඳහා යොදා ගන්න පුළුවන් දරුවනේ. ඒ භූමි ප්‍රමාණය ඒ භූමි ප්‍රදේශ භාවිතා කරලා සුදුසු ආකාරයේ soilless culture එකක් මේක සමාජයට ආරක්ෂිත ගෘහයක් ඇතුළේ සිදු කරන වගා කටයුත්තක් වෙන්න පුළුවන්. මොකද පස් මාධ්‍ය විදියට යොදා ගන්නේ නැති නිසා අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ජලය හා පෝෂක සැපයීම ඉතා කාර්යක්ෂමව සිදු කළ හැකි නිසා භෝගයේ අස්වැන්න හා ගුණාත්මක බව දියුණු වෙනවා. අපි දන්නවා බොහෝ විට නිර්පාංශු වගා පද්ධති සඳහා දරුවනේ ජලය සහ පොහොර එකවර සම්පාදනය කිරීම සිදු කරනවා. එතකොට අපි දන්නවා මේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමයි. ශ්‍රමය ඉතුරු වෙනවා. මුදල් නාස්ති වෙන්නේ නැහැ. ඇයි එකවර මේ දේ කරන නැත්නම් පොහොර යොදන්න වෙනම කණ්ඩායමක් යොදන්න ඕනේ. ජල සම්පාදනය වෙනම ආකාරයකට සිදු කරන්නේ. ජල සම්පාදනයේ පොහොරයි එකවර සැපීම සිදු වෙනවා. ඉතින් මේ ක්‍රියාවලියෙන් අපි අර වෙනත් වාසි ආර්ථික වාසි තියෙනවා වගේම මේ ක්‍රියාවලිය නිසා දරුවනේ මේ භෝග වර්ධනයේ මනාව සිද්ධ වෙනවා. අවශ්‍ය පෝෂක මේ විදිහට ජල සම්පාදනයත් එක්ක සපයනකොට පුතේ මේවා අපි දන්නවා මේ භෝග වලට පෝෂක අවශෝෂණය කර ගැනීම වඩා හොඳින් සිද්ධ වෙලා ප්‍රශස්තව අවශ්‍ය පෝෂක නිසි පරිදි ලැබීම නිසා දරුවනේ භෝග වර්ධනය සාර්ථකව සිද්ධ වෙනවා. අපිට විශේෂයෙන්ම ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ භෝග අස්වන්නක් ලබා ගැනීමට ඒක හේතුවක් වෙනවා. භෝගයේ ප්‍රමාණය වගේම ක්වොලිටි එක උසස් ගුණාත්මක භාවීතු නිෂ්පාදන ලබා ගන්න පුළුවන් අපිට මේ සාර්ථකව සිදු කරන ලබන නිර්පාංශු වගා ක්‍රමවේදයන් මගින්. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. අපි නිර්පාංශු වගා තාක්ෂණයක් ගැන කතා කරන්න යන්නේ ජල රෝපිත වගාවක්, පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය. අපි කියනවා නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික්ස් NFT ගැනයි දරුවනේ කතා කරන්න යන්නේ. අපි කතා කරන්න යන්නේ පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය සම්බන්ධයෙන්. මොකද්ද මේ පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය කියන්නේ? සංසරණය වන ජල රෝපිත වගා පද්ධතියක්. නොගැඹුරු ඇලියක් භාවිතා කරලා අපි PVC නලයක් භාවිතා කරලා විස්කම්බේ සෙන්ටිමීටර් 10ක් පමණ වන PVC නලයක් භාවිතා කරලා අපි ඒක නොගැඹුරු ඇලියක් සකස් කරන්න යන්නේ දරුවනේ විශේෂයෙන්ම මේ ජල රෝපිත වගා පද්ධතියක්. අපි කියනවා පෝෂක ද්‍රාවණ පටල තාක්ෂණය. පෝෂක ද්‍රාවණයක් තුල තමයි භෝග වගා කරලා තියෙන්නේ. නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික්ස් NFT එක. එහෙනම් මේක සත්‍ය ජල රෝපිත වගාවක් ගත්තොත් පුතේ අපි සත්‍ය වශයෙන්ම ජලය තුල සිදු කරන රෝපණයක් ජල රෝපිත වගාවක් ගත්තාම මේ සත්‍ය ජල රෝපිත වගාවක් වන ජල රෝපිත වගාවක අපි දන්නවා මේ පැල ඇටි වල මුල් ඍජුවම දරුවනේ පෝෂක මාධ්‍යත් එක්කම සම්බන්ධ වෙනවා ගැටිලා තියෙනවා. ජල රෝපිත වගාවකදී මේ භෝගවල මුල් වගා පැලවල මුල් සත්‍ය වශයෙන්ම මේ පෝෂක ද්‍රාවණය තුල අනිවාර්යයෙන්ම ගැටිලා ස්පර්ශ වෙමින් තියෙනවා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. සත්‍ය ජල රෝපිත වගාවක් වන පැල ඇටි වල මුල් ඍජුව පෝෂක මාධ්‍ය හා සම්බන්ධ වන වගාවක් තමයි දරුවනේ NFT වගා ක්‍රමය. එහෙනම් මේකෙදී ඉතා තුනි මිලිමීටර් 5ක් පමණ වූ පැලයක් ඉතා තුනි මිලිමීටර් 5ක් පමණ වූ දරුවනේ මේ ද්‍රාවණ පටලය ගැනයි කියන්නේ. අපි පැලය ගැන ඉස්සරහට කතා කරමු. මේකෙදි මේ තුනී ද්‍රාවණ පටලයක්. තුනී ද්‍රාවණ පටලයක් මත තමයි මේ අපි පැල ඇටි භෝග වගා කිරීම සිදු කරන්නේ.
අපිට අවශ්‍ය කරන වගා භෝග ටික කලින් හදා ගන්න ඕනේ. ඔබ දරුවනේ අපි දන්නවා. අපි මේ නිර්පාංශු වගා මාධ්‍ය තුල ජලරෝපිත මාධ්‍යයක් තුල වගා කරන් අපි වෙනම මේ පැලෑටි හදා ගන්න ඕනේ. අපි ඒක ගැනත් කතා කරනවාද? ස්පොන්ජ් තවානක කොහොමද පැල හදාගන්නේ? ඒ තුල බීජ තැම්පත් කරලා කොහොමද අපිට අවශ්‍ය කරන පැල ප්‍රරෝහණය කරලා හදාගන්න පැල ඊට පස්සේ තමයි අපි නිර්පාංශු වගා පද්ධතියක නැත්නම් ආරක්ෂිත ගෘහයක් තුල පැල සංස්ථාපනය සිදු කරන්නේ. ඊට පස්සේ ඒකට පොහොර සහ ජලය සපයන විදිහ, මේකේ නඩත්තු කටයුතු සිදු කරන විදිහ, ඒ වගේම අස්වනු නෙලීම් සිදු කරන විදිහ, පලිබෝධ පාලනය සිදු කරන විදිහ ගැන අපි බලාපොරොත්තු වෙනවා දරුවොත් එක්ක ඉදිරියේදී කතා කරන්න. එතකොට එහෙනම් මේකෙදී ඊතා තුනී කොච්චරද ප්‍රමාණය? මිලිමීටර් 5ක් පමණ වූ ද්‍රාවණ පටලයක් දරුවනේ. ද්‍රාවණ පටලයක් ඒ වගේම පහසුවෙන් නැමෙන සුළු, ලේසියෙන් නැමෙන විශේෂිත තහඩු මගින් සෑදූ වගා නලයක් තුල ගමන් කරවීමට සලස්වන. එහෙනම් දරුවනේ පෝෂක ද්‍රාවණය මොකක් තුලද දරුවනේ ගමන් කිරීමට සලස්වන්නේ? නැමේ හැකි විශේෂිත තහඩුවක්. අපිට මේක PVC නලයක් කියන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම නමන්න පුළුවන් විශේෂිත තහඩුවක්. right? මෙන්න මෙවැනි නලයක්. PVC දැන් අපි ඔබ දැකලා තියෙනවා PVC වලින් සකස් කරපු විශේෂයෙන්ම මේ අපි ජල නල ගත්තාම අර වැහි පීලි තියෙන දරුවනේ. වැහි පීලකට සමාන නලයක්. PVC නලයක්. තහඩුවක් කියලත් ඒක කිව්වට ගැටලුවක් නැහැ. PVC නලයක්. ඒ කියන්නේ පහසුවෙන් නැමෙන සුළු විශේෂිත තහඩු මගුන් සෑදූ වගා නලයක් තුලින් තමයි අර පෝෂක ද්‍රාවණය ගමන් කරවීමට සලස්වන්නේ. පෝෂක ද්‍රාවණය මේ තුලින් තමයි ගමන් කිරීමට සලස්වන්නේ. පෝෂක ද්‍රාවණය. හරි. මේකට පෝෂක ද්‍රාවණය සම්බන්ධ කරනවා අපි එන මේකට ගලාගෙන එන විදිහට නලයක් කරහා. ඒ වගේම අපි සංසරණය වෙනවා කියනකොට මේකෙන් පෝෂක ද්‍රාවණයේ නැවත මේ පෝෂක ද්‍රාවණයේ නැවත ඉවත් වීම සඳහාත් නලයක් තියෙනවා. පෝෂක ද්‍රාවණයේ සංසරණය වෙන එකනේ චක්‍රීයකරණය කරන එකනේ. නැවත එම ටැංකියටම පෝෂක ද්‍රාවණ ටැංකියටම නැවත මේ පෝෂක ද්‍රාවණය එකතු වෙන විදිහටයි සකස් කරලා තියෙන්නේ මේක. එහෙනම් නලයක් භාවිතා කරන්නේ PVC නලයක් නැත්නම් අපිට කියන්න පුළුවන් මේ නැමෙන සුළු විශේෂිත තහඩුවක් කියලා කියන්න පුළුවන්. ගැටලුවක් නෑ දෙකම පාවිච්චි කරලා පුළුවන්. එකකින් හදපු වගා නලය තමයි මේ තියෙන්නේ. වගා නලයක් තුලින් තමයි මේ ද්‍රාවණය ගමන් කරන්න සලස්වන්නේ. අපිට ජල පොම්පයක් ආධාරයෙන් මේකට ඇතුළු කරන්න පුළුවන් නලය තුලට ඇතුළු කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ නලය තුල තමයි අපි භෝග වගා කරන්නේ. හරි. අපි බලමු. මෙන්න බලන්න දරුවනේ මේ පද්ධතිය සකස් කරලා තියෙන රූපයක් තියෙනවා. පෝෂක ද්‍රාවණ පටල වගා පද්ධතියක මූලික කොටස් ටික දරුවනේ. පෝෂණ ද්‍රාවණ පටල වගා පද්ධතියක සැකස්ම තියෙනවා දරුවනේ මූලික කොටස් ටික. හොඳයි මේ තියෙන වගා නලය දරුවනේ. මේ තියෙන වගා නලය දරුවනේ. වගා නලය මෙතෙන් මේ සකස් කරලා තියෙන වගා නලය. වගා නලය තුල මේ බලන්න භෝග මෙතින් වගා නලය තුල මෙවන්න වගා නලයේ මේ භෝගවල මුල් අපි දන්නවා මේ ද්‍රාවණයේ ස්පර්ශ වෙන්නයි සකස් කරලා තියෙන දරුවනේ වගා නලය. මේ ජල කරාම කපාටයක් තියෙනවා ලී තට්ටුවක් උඩ ලී ප්‍රේම් එකක් උඩ මේක තියලා තියෙන්නේ. කාල ගණකයක් තියෙනවා මෙතන මේ උපකරණ කට්ලෙට සම්බන්ධ වෙලා. මේ PVC නලය පෙරණයක් තියෙනවා මේ ද්‍රාවණයේ පෙරණයක් ෆිල්ටර් එකක් තියෙනවා දරුවනේ. මේ තියෙන්නේ පෝෂක ටැංකිය මේ පෝෂක ටැංකියේ තියෙන පෝෂක ටැංකිය මේ පෝෂක ටැංකිය තුල පෝෂක ද්‍රාවණය තියෙනවා දරුවනේ. ද්‍රාවණය තුල ගිල්විය හැකි පොම්පේ මේ බලන්න මේ තියෙන මේ ද්‍රාවණය තුල ගිල්විය හැකි පොම්පේ. ද්‍රාවණය තුල ගිල්විය හැකි පොම්පයක් තියෙනවා. මොකද ද්‍රාවණය සපයන්න ඕනේ මේකට. මේ නලයට සපයන්න ඕනේ අපිට මේ වගා නලය තුලට ද්‍රාවණය සපයන්න මේ තියෙන වගා නලය තුලට සපයලා තියෙන ද්‍රාවණය මේ වගේ වගා නලය තුල සුදු පාටින් පෙරලා දෙන සපයලා තියෙන ද්‍රාවණය. right. මෙතනත් නලයක් තියෙනවා නේ. මෙතන මේ නල දෙකක් විතර තියලා තියෙනවා මේ. ලී තට්ටුව මත මෙතනත් මේ වගා නලයක්. මෙතනත් මේ පැල තියෙන්නේ මේ තියෙන පැල ස්ථාපනය කරලා තියෙන වගා නලයක් මෙතනත් තියෙන්නේ මේ තියෙන පැලේ මෙතනින් කෙලීම මේකට සම්බන්ධ වෙනවා. පැලේ කෙලීම මෙතනින් පහළට සම්බන්ධ වෙනවා. පැලේ මෙතන පැලේ මූල පද්ධතිය මේක ස්පර්ශ වේදිතයි තියෙන්නේ මුල් ටික. මේකෙත් එහෙමයි.
මේකෙත් එහෙමයි. මේකෙත් ඒ විදිහටයි තියෙන්නේ. හරි. හොඳයි. වගා මාධ්‍යයක හෝ කුඩා බඳුනක සිටුවනු ලැබූ පැල වගා මාධ්‍යයක නැත්නම් බඳුනක සිටුලා තියෙන පැල තහඩුවේ මැද්දේ තබා තහඩුවේ මැදින් තියලා වාෂ්පීකරණය වීම සහ ආලෝකයට පතිත වීම වැළැක්වීමට මොකද කරන්නේ මේ තහඩු දාර දෙක එකට කරලා අපිට පුළුවන් ක්ලිප් එකක් ගහන්න. හරි? එකට සිට්නසේ නමලා කටුවක් ගහන්න පුළුවන්. මෙහෙම. දැන් මෙහෙමනේ තියෙන්නේ දැන්. මෙහෙම තියෙන නලය තුල තමයි අපි වගා මාධ්‍යයක හෝ කුඩා බඳුනක සිටූ පැල තමයි අපි මේ තහඩුවේ මැද්දේ තියන්නේ. තහඩුව මැද්දේ තියෙන්නේ වගා මාධ්‍යයක හරි මොකක් හරි බඳුනක සිටවපු පැලයක්. ඒතර එහෙම වගා මාධ්‍ය තුල තියලා නැත්නම් මේ තහඩුව තුල මේ පැලේ තිවිලා අපි ආලෝකයේ සහ විශේෂයෙන්ම වාෂ්පීකරණය වීමෙන් මැද්දේ වාෂ්පීකරණය වීම සහ ආලෝකයේ ඒ මත පතිත වීම වැළැක්වෙන මේ තහඩුව මෙහෙම තියෙන තහඩුව අපි මෙහෙම දාර දෙකකින් මේ දැන් අපි වහලයක් ගහනවා වගේ මෙහෙම දාර දෙකකින් මේක වහනවා. වහලා මෙතනට අපිට පුළුවන් ක්ලිප් එකක් නැත්නම් කටුවක් ගහන්න පුළුවන්. ආලෝකයේ පතිත වීම වැළැක්වීම සඳහා තහඩු දාර දෙක එකට තහඩුවේ දාර දෙක මෙන්න මේ ආකාරයට දරුවනේ එකට සිටින්න අපිට තියන්න පුළුවන්. දාර දෙක එකට සිටිනසේ තබා කටු ගසා ත්‍රිකෝණාකාර නලයක් සකස් කරගන්න පුළුවන් අවස්ථ වෙනවා. පින්තූරේ තියෙනවා. මේ තියෙන දරුවනේ එක. මේ බලන්න. මේ බලන්න. මේ තියෙන්නේ වගා මාධ්‍යයක හරි නැත්නම් බඳුනක හරි හිටවපු පැලය මේ නලයේ තියලා තියෙන මේ නලයේ ඇතුලේ නලය තුල තියලා වගා නලය තුල තියලා දරුවනේ මේ පැල වගා නලය තුල තියලා මේ අපිට හරි මේ ත්‍රිකෝණාකාරව තියෙන විදිහට මේ ආලෝකයෙන් සහ වාෂ්පීකරණයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මේ බලන්නකො මෙන්න මේ ආකාරයට අපිට දෙක සම්බන්ධ කරලා මේ කටුවක් ගහන්න පුළුවන්. මෙතන මේ කටු ගහලා තියෙන්නේ මෙතන මේ කටුවක් ගහලා තියෙන දෙපැත්තටම කටුව වැදිලා තියෙන්නේ මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි දෙපැත්තෙම කටුව වැදිලා තියෙන්නේ. රයිට්? මේ ආකාරයට මෙතන මේ ඊතල වලින් පෙන්වුම් කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට පෙන්ලා තියෙන්නේ. හරි? මේ තියෙන්නේ වගා නලයේ තුල මේ බලන්න. මේ පෙන්වුම් කරලා තියෙන්නේ මේ රූපෙන් පෙන්වුම් කරලා තියෙන දරුවනේ NFT වගා නලයේ මූලික සැකැස්මක් දරුවනේ. මේ බලන්න මේ වගා නලයේ මේ පෙන්ලා තියෙන්නේ වගා නලයේ මේ පෙන්වුම් කරලා තියෙන ඒ තුල මේ බලන්න අපිට මේ පැල ඒ කියන්නේ අපිට වගා මාධ්‍යයක හරි බඳුනක හරි සිටවපු පැල ටික මේ බලන්න වගා නලයේ තුල මැද්දේ තියලා තියෙන්නේ වගා නලයේ මැද්දේ තියලා තියෙන්නේ වගා නලය මැද්දේ තියලා මොකද කරලා තියෙන්නේ වගා නලයේ මැද්දේ තියලා මේ බලන්න මෙන්න මේ දාර දෙක එකට කරලා මේ බලන්න මෙන්න මේ නලය තුල මේ ඉහළින් මේ කොටස් දෙකක් එකට කරලා මෙන්න මේ ආකාරයට ත්‍රිකෝණයක ආකාරයට මේක හැදෙන විදිහට මේ දාර දෙක එකට එකතු කරලා මේ කටු ගහලා තියෙන්නේ මොකද මේ ආලෝකයට නිරාවරණයක සහ වාෂ්පීකරණය අවම කරන්න. රයිට්? ඒ කතාවයි මෙතන කියන්නේ දරුවනේ වගා මාධ්‍යයක හෝ කුඩා බඳුනක සිට වූ පැල මේ තහඩුවේ මැද්දේ තියලා වාෂ්පීකරණය වීම සහ ආලෝකයේ පතිත වීම වැළැක්වීමට මේ තහඩු දාර දෙක එකට සිටිනසේ දරුවනේ තියලා කටු ගහලා ත්‍රිකෝණාකාර නලයක් විදිහට මේක සකස් කරගන්නත් පුළුවන්. ඒකයි මේ පෙන්ලා තියෙන්නේ. මේ තියෙන තහඩුවේ දාර දෙක මොකද කරලා තියෙන්නේ? තහඩුවේ දාර දෙක මෙහෙම එකට එකතු කරලා. තහඩුවේ දාර දෙක එකට එකතු කරලා මේ කටු ගහපුවාම මේක අපිට ආලෝකයට නිරාවරණය වීම සහ වාෂ්පීකරණය වීම අවම වෙනවා. ඒ විදිහට සකස් කරලා තියෙනවා. ඒ රූපයයි මේ පැහැදිලිව පෙන්වුම් කරලා තියෙන දරුවනේ. මේ අපිට මේ NFT වගා නලයේ සිරස් කඩක් මේ NFT වගා නලයේ සිරස් කඩක් මේ වගා නලයේ අපිට මේ සිරස් කඩකින් දක්වපුවාම පේන විදිය සිරස් කඩක් පේන විදිය බලන්න. දැන් මේක මෙහෙම තියෙන්නේ මම ඒක උඩ ඕනනම් දරුවන්ට ඇදලා පෙන්නන්නම් මේ. රයිට්. මේ තියෙන්නේ මේ මාධ්‍යයක සංස්ථාපනය කරලා හිටවලා තියෙන පැලේ. හිටවලා තියෙන පැලේයි මේ තියෙන දරුවනේ. රයිට්. අපිට මේ NFT නලයේ සිරස් කඩ පේන විදිය. ඇයි සිරස් කඩකින් බලපුවහම පේන්නේ ඇයි මේ දාර දෙක එකට එකතු කරලා මෙහෙම දාර දෙක මෙහෙම එකට එකතු කරලා කටු දෙකක් ගහලා දෙපැත්තෙන් තියෙන එහා පැත්තේ කටු දෙකක් ගහලායි තියෙන්නේ. රයිට්? පැහැදිලි දරුවන්ට. වගා නලයේ සිරස් කඩක්. හරි. එතකොට මේ කුඩා පැල පෝෂක ද්‍රාවණයෙන් පොහොර හා ජලය ලබා ගන්නවා දරුවනේ. මේ කුඩා පැල පෝෂක මාධ්‍ය නැත්තම් මේ නලයේ මැද්දේ තුල තියලා තියෙන මේ කුඩා පැල දරුවනේ මේ පෝෂක ද්‍රාවණයෙන් ජලය සහ පෝෂක
ලබා ගන්නවා. වර්ධනයට අවශ්‍ය කරන පෝෂක ලබා ගන්නවා. ශාක වර්ධනයට අවශ්‍ය කරන ජලය ලබා ගන්නවා දරුවනේ. හරි. මුල් වර්ධනය වන විට මොකද වෙන්නේ? මුල් ජාලයේ නලය තුල පැතිරිලා වැඩෙනවා. මේකේ මුල් හොඳින් වර්ධනය වෙනකොට මේ මුල් ජාලයේ පුතේ නලය තුල හොඳින් පැතිරිලා වැඩෙනවා. නලය තුල හොඳින් පැතිරිලා වැඩෙනවා. නලයේ ඉහළ කෙළවරට පොම්ප කරන පොහොර අඩංගු ජලය නලයේ ඉහළ කෙළවරට පොම්ප කරන පොහොර අඩංගු ජලය දරුවනේ බෑවුම ඔස්සේ නලයේ පහළ කෙළවරට ගමන් කරලා ඇන්ගල් එකක තියෙන බෑවුම ඔස්සේ නලයේ පහළ කෙළවරට ගමන් කරලා දරුවනේ ටැංකියට නැවත එකතු වෙනවා. අපි දැන් ඒක බලන්න යන්නේ. රූපානුසාරයෙන් අපි දැන් ඒක බලන්න යන්නේ. මොකක්ද දරුවනේ කියන්නේ? නලයේ ඉහළ කෙළවරින් දරුවනේ නලයේ ඉහළ කෙළවරින් අපි බලමු මේ බලන්න. මෙන්න අපි කියලින්ම. රූපෙට. හරි. මේ බලන්න. කෝ නලයේ ඉහළ කෙළවර දරුවනේ? මේ තියෙන නලයේ ඉහළ කෙළවර. හරි. මේ බලන්න. නලයේ ඉහළ කෙළවරින් මේ බලන්න. නලයේ ඉහළ කෙළවරින් මේ පෝෂක ද්‍රාවණයෙන් නලයට ඇතුළු වන ජලය හා පෝෂක මේ බලන්න. නලයේ පහළ කෙළවරින් මේ පොඩි ආනතියක් ඇන්ගල් එකක් සහිතව තියෙන්නේ. මේ නලයේ පහළ කෙළවරින් මොකද වෙන්නේ? නැවත ද්‍රාවණයට වැටෙනවා. ඒ සංසරණය වන වගා පද්ධතියක් කියලා මේක අපි හඳුන්වනවා. දැන් නියම අවබෝධය ආවා. මේ රූපයේ දරුවනේ විභාගයට අනිවාර්යයෙන්ම අහන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ විශේෂයෙන්ම මේක නිතරම අහන ප්‍රශ්නයක්. රයිට්? විශේෂයෙන්ම මේ අනුමාන ප්‍රශ්න පත්‍රවල, පළාත් ප්‍රශ්න පත්‍රවල, විභාග ප්‍රශ්න පත්‍රවල නිතරම අහන එකක්. ඒ නිසා මේක අපිට අනිවාර්යයෙන්ම සිලබස් එකේ අනිවාර්යයෙන්ම මේක තියෙන එකක්. අහන එකක් මේක. හැම දෙයක්ම අපි කතා කරන සිලබස් එකේ තියෙනවා. විශේෂයෙන් නිතරම අහන එකක්. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්න. බලන්න මේ නලය මේ තියෙන නලය පුතේ මේ නලය අපි භාවිතා කරන මේ බලන්න මේ නලයේ මෙවර නලයේ මැද්දේ මේ පැල රදවලා තියෙනවා. මේ බලන්න මුල් හොඳින් පැතිරලා වර්ධනය වෙලා තියෙනවා දරුවනේ. මේ බලන්න මේ මුල් හොඳින් පැතිරලා වර්ධනය වෙලා තියෙනවා. මේ බලන්න මුල් හොඳින් පැතිරලා මේ ශාකයේ මුල් හොඳින් පැතිරලා වර්ධනය වෙලා තියෙනවා මේ තුල. මේ නලය තුල මේ මුල් ඊටාම හොඳින් පැතිරලා වර්ධනය වෙලා තියෙනවා. පැතිරුණු මූල මණ්ඩලය බලන්න මේ වගේ මේ බඳුනක හිටවලා තියෙන පැල මේ තියෙන පුතේ බඳුන මේ බඳුනක හිටවලා තියෙන පැල මෙතන බඳුනක සිටවලා තියෙන පැල ටික තියෙන්නේ රයිට් බඳුනක සිටවලා තියෙන පැල මේ තියෙන පැලය ඉහළින් කොළ පාටින් තියෙන පැලය මේ තියෙන නලය දරුවනේ මේ බලන්න මේ අපි හරියට කිව්වා විස්කම්භයේ සෙන්ටිමීටර් 10ක් සහිත PVC නලය මේ තියෙන දරුවනේ නලයේ විස්කම්භයේ සෙන්ටිමීටර් 10ක් වන අමතක කරන්න එපා ඒක අනිවාර්යයෙන්ම අහනවා නලයේ විස්කම්භයේ සෙන්ටිමීටර් 10ක් වන PVC නලයක් දරුවනේ මේ තියෙන්නේ විස්කම්භයේ සෙන්ටිමීටර් 10ක් වන මේ PVC නලය මේක නොගැඹුරු පටල තාක්ෂණය. තරම් ගැඹුරු නලයක් නෙවෙයි මේක නොගැඹුරු පටල තාක්ෂණය මේක. ඊට පස්සේ මෙතන බලන්න මේ වාතන පොම්පේ තියෙනවා මේක මේ වාතන ගලක් තියෙනවා. මෙතන පොම්පයක් තියෙනවා. මෙතන ජල පොම්පයක් තියෙනවා. එතකොට මේ පොම්පෙන් ජලය මේ ඉහළ කෙළවරෙන් පොම්ප කරනකොට මේ බලන්න. ද්‍රාව්‍ය පොහොර සහිත ජල තටාකය මේ තියෙන්නේ. මේ බලන්නකො මේ. ජල තටාකය බලන්නකො මේ ද්‍රාව්‍ය පොහොර සහිත ජල තටාකය මේ තියෙන්නේ. මේක ජලයයි පොහොරයි දෙකට මිශ්‍ර කරලා තියෙන ජලයයි පොහොරයි එකට මේ නලයට සපේනවා. නොගැඹුරු පටල තාක්ෂණය මේක දරුවනේ. සංසරණය වන ජලරෝපිත වගා පද්ධතියක්. මම හිතෙන් දරුවන්ට ඉතාමත්ම පැහැදිලි. එහෙනම් දරුවෝ මේක අනිවාර්යයෙන්ම මේ රූපය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේ තියෙන බලන්න ඉහළින් සපේනවා පුතේ ද්‍රාවණේ. ඊට පස්සේ මේ බලන්න මේ පහළ කොටසින් දරුවනේ මේ පැත්තට මේ ආනත වෙලා තියෙන්නේ බලන්න. පොඩි ආනතයක් සහිතවයි මේක තියෙන්නේ. විස්කම්භයේ සෙන්ටිමීටර් 10ක් සහිත PVC නලයක් දරුවනේ මේකට යොදා ගන්න. කෙලින්ම සඳහන් කරන්න පුළුවන්. මෙන්න පෝෂක ද්‍රාවණේ නැවත මේකට විශේෂයෙන්ම තටාකයට එකතු වීම සිද්ධ වෙනවා. මේක චක්‍රීකරණය වෙනවා. හරි. හරි. ඒකයි අපි කියන්නේ නලයේ අපි දැක්ක එකනේ. නලයේ ඉහළ කෙළවරට පොම්ප කරන පොහොර අඩංගු ජලය නේද දරුවනේ? නලයේ ඉහළ කෙළවරට පොම්ප කරපු පොහොර අඩංගු ජලය මේ බෑවුම ඔස්සේ හරිද? බෑවුම ඔස්සේ ගිහිල්ලා පුතේ පොඩි ඇන්ගල් එකක් තියෙනවනේ. බෑවුම ඔස්සේ ගිහලා නලයේ පහළ කෙළවරින් තමයි දරුවනේ ගමන් කරලා නැවතර තටාකයට පෝෂක ද්‍රාවණ ටැංකියට එකතු වුනේ. නැවත භාවිතයට පෙර දරුවනේ මේ ද්‍රාවණයේ ලවණ සාන්ද්‍රණය පරීක්ෂා කර නිවැරදි කරන්න ඕනේ. නැවත භාවිතයට පෙර මේක අපි ද්‍රාවණයේ ලවණ සාන්ද්‍රණය පරීක්ෂා කරලා නිවැරදි කරන්න කටයුතු කරන්න ඕනේ. ලවණ සාන්ද්‍රණය පරීක්ෂා කළා. මොකද මේකේ පෝෂක හිඟ වෙන්න පුළුවන්. අපි දන්නවනේ අනිවාර්යයෙන්ම පෝෂක හිඟ වෙන්න පුළුවන්. පෝෂක හිඟයකට මුහුණ දෙනවනේ. සමහරක් වගාකරුවන් විසින් සෑම සතියකටම වරක් පෝෂණ ද්‍රාවණය අලුත් කරනවා.
සමහර වගාකරුවන් විසින් හැම සතියකටම වරක්ම මේ පෝෂක ද්‍රාවණ දරුවනේ අලුත් කිරීමකට ලක් කරනවා. මේක වැදගත්. පෝෂණ ද්‍රාවණය ලබා දීමේ ශීඝ්‍රතාවය අන්න බලන්න. පෝෂණ ද්‍රාවණය ලබා දෙන ශීඝ්‍රතාවයේ පුතේ නලය තුලනේ මේ වගාව තියෙන පුතේ. හරි. මේ පෝෂණ ද්‍රාවණය ලබා දීමේ ශීඝ්‍රතාවයේ දරුවනේ මිනිත්තුවකට 1 මිනිත්තුවකට ලීටර 2-3ක් පමණ වෙනවලු දරුවනේ. පෝෂක ද්‍රාවණය ලබා දීමේ ශීඝ්‍රතාවය මිනිත්තුවට කොච්චරද? ලීටර 2-3ක්. 2-3ක් ලීටර per min. මිනිත්තුවකට ලීටර 2-3ක් තමයි පෝෂක ද්‍රාවණය ලබා දීමේ ශීඝ්‍රතාවයේ දරුවනේ. හරි. ඒ වගේම හරිද? පමණවන අතරය නලයේ දිග අණුව වෙනස් වෙනවලු. වගා කටයුතු සිදු කරන මේ වගා නලයේ දිග අණුව මේ මිනිත්තුවකට සැපිය යුතු පෝෂක ප්‍රමාණය වෙනස් වෙනවලු. සාමාන්‍ය ප්‍රමාණය තමයි පෝෂක ද්‍රාවණය ලබා දීමේ ශීඝ්‍රතාවයේ මිනිත්තුවකට දරුවනේ ලීටර 2-3ක්. මිනිත්තුවකට ලීටර 2-3ක් කියන්නේ මිනිත්තුවක් කියන්නේ 1 min එකක් කියන්නේ විනාඩි 1කට ලීටර 2-3ක් තමයි. හැබැයි මේ නලයේ දිග ප්‍රමාණය අනුව පුතේ මේ ලබා දෙන පෝෂක ද්‍රාවණයේ ශීඝ්‍රතාවය ලබා දීමේ ශීඝ්‍රතාවය වෙනස් වෙනවා දරුවනේ. නලයේ දිග අනුව වෙනස් වේ. උසට වැඩෙන පැලෑටි සඳහා ආධාරක සැපීමට අවශ්‍ය වෙනවා. නලය තුල උසට වැඩෙන පැලෑටි සඳහා ආධාරක සැපීමට අවශ්‍ය වෙනවා. අර රාමුවක් තුල ලී රාමුවක් තුල තියලා දෙනවා අපි දැක්කනේ මුලින්. හොඳයි. ඒ වගේම ඊතා තුනී පටලයක් ලෙස දරුවනේ මේ පෝෂණ ද්‍රාවණයේ සැපීම තුනී පටලයක් විදියට මතකද? තුනී පටලයක් විදියට මේ පෝෂක ද්‍රාවණයේ සැපීම ප්‍රායෝගිකව තරමක් අපහසු නිසා දරුවනේ මේ ක්‍රමය නොයෙකුත් වෙනස් කිරීම් වලට භාජනය කරලා දැනට භාවිතා කරනවා. තාම තුනී පටලයක් විදියට සැපීම ප්‍රායෝගිකව අපහසු නිසා දරුවනේ මේ ක්‍රමය මේ NFT ක්‍රමය විවිධ වෙනස්කම් වලට භාජනය කරලා සිදු කරනවා. ඒකයි මම ඔබට අර දෙවිදියක පින්තූර දෙකක් පෙන්වුවේ. මම හිතන්නේ ඒකෙන් ඔබට හොඳ අදහසක් ලැබුණා මේ ක්‍රමවේදයේ එකයි කරන විදිහ එකයි. නමුත් අර වෙනස්කම් ඇතිව මේ ක්‍රමවේදය කරනවා. මේ ඊටාම තුනී තත්වයට මේ පටලයක් ප්‍රායෝගිකව සකස් කර ගැනීමට තියෙන අපහසුව නිසා දරුවනේ මේක ආකාර කිහිපයකට වෙනස් කරගෙන සිදු කරන්න පුළුවන්. ක්‍රමවේදය එකයි. අපි බලමු මේ සංසරණය වන නිර්පාංශ වගා පද්ධතියක්. මෙච්චරලා අපි කතා කරේ ඒ ගැන නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික්ස් NFT සලාද වගාව සිදු කිරීමේදී සලාද වගාවක්. මේ තුල වගා කරන්නේ මොනවද? සලාද කොළ. සලාද කොළ වලට අපි කවුරුත් කැමතිද නේද? නුවරඑළිය එහෙම ගියපුවාම නිතරම අරන් එනවනේ සලාද කොළ. හැබැයි හොඳට පිරිසුදු කරලායි ගන්න ඕනේ. මොකද ගෙනාපුවාම සමහරලාට ඔයගේ සත්තු ඉන්න පුළුවන්. දැන් මේවා සලාද කොළ බලලා හොඳට කොළ වෙනම අරගෙන පහල ඒ වගේ අර අග කොටස් වල අපි දන්නවා අර සම්බන්ධ වෙනකොට ඒවා අර ඒ සලාගද්ද ගහත් එක්ක සම්බන්ධ වෙනකොට පහල කොටස් තියෙනවනේ. ඒ හරහා ස්කූමි සත්තු කුඩා සත්තු ඉන්න පුළුවන්. නොපෙනෙන සත්තු නිසා හොඳට පිරිසුදු සෝදලා දරුවනේ හොඳට පිරිසුදු කරලායි ආහාරයට ගන්න ඕනේ. මොකද මේ උයන්නේ නැහනේ. අමු වෙන්නේ සලාද කොළ අනුභව කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ වගාකරුවොත් සැලකිලිමත් වෙනවා. මේ වගේදී භාවිතා කරන්නේ ඊටාම පිරිසුදු තත්ත්වයේ ජලය. අපි නිකන් කියනවා සාමාන්‍ය අපි හැම භෝග වගාවක් සඳහාම මේ ඊටාම පිරිසුදු තත්ත්වයේ ජලය අවශ්‍යයි කියන එක අපි කතා කරන්නේ නැහැ. ජලය භාවිතා කරන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕනේ දරුවනේ මේ කොළ එළවලු පලා වර්ග වැනි භෝග සඳහා අපි ජලය භාවිතා කරනකොට ඒවා අපි අමුයෙන් ආහාරයට ගන්න දරුවනේ කොළ එළවලු පලා වර්ග වගේ නිසා ඊටාම පිරිසුදු තත්ත්වයේ ජලයට භාවිතා කරන්න ඕනේ. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. මේ තුල මේ සලාද බලන්නකෝ සංසරණය වන නිර්පාංශ වගා පද්ධතියක මේ නලයක් තුල සිදු කරන ද්‍රාවණයේ සංසරණය වෙනවා කියන එක අපි දන්නවනේ දරුවනේ. එවැනි පද්ධතියක නියුට්‍රියන් ෆිල්ම් ටෙක්නික් NFT පද්ධතියක මොනවද? සලාද වගාව සිදු කිරීමේදී අවධානය යොමු කළ යුතු ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා දරුවෝ. සලාද වගාවක් සිදු කිරීමේදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ක්‍රියාවලින් ටිකක් තියෙනවා. අපි දැන් බලන්න යන්නේ මොනවද ඒ ටික කියලා. එහෙනම් එකක් ස්පොන්ජ් තවාන් භාවිතයෙන් තවාන් පෙළ සෑදීම. අන්න බලන්නකෝ. මේ තවාන් පෙළ සෑදීම සඳහා ස්පොන්ජ් තවානක් දරුවනේ. අපි ස්පොන්ජ් කැබල්ලක් අරගෙන ඒක කුට්ටියක් 4ක් විතර කපාගෙන අපි ඒ තුල දරුවනේ කැපුමක් යොදලා ඒක තුලට සිදුරක් හදාගෙන ඒ සිදුර තුළ තමයි බීජයක් දාලා මේ මේවට අවශ්‍ය බීජ දාලා අපි මේ පැල සකස් කරගන්නේ. ඒක අපි බලමු මොකද්ද කොහොමද කරන්න කියන එක ගැන කතා කරනවා. ඒ වගේම
තවාන් පැල වගා පද්ධතිය සංස්ථාපනය කරන්න ඕන නිවැරදිව. මේ විදිහට ස්පොන්ජ් තවානක සකස් කරගත්ත පැල නියමිත ප්‍රශස්ත ප්‍රමාණයට වර්ධනය වුණාම අපි ඒවට ඔබ දන්නවා නියමිත ඒ බීජ පත්‍ර දෙකක් ඇවිල්ලා නියමිත ආවට පස්සේ අපි ඒකට පෝෂක ද්‍රාවණ පවා සපයනවා දරුවනේ. හරි. එතකොට අපිට නියමිත ප්‍රශස්ත ප්‍රමාණයට වර්ධනය වෙච්ච වැඩිච්ච පැලයක් අපි දරුවනේ ඊට පස්සේ මේ විශේෂයෙන්ම මේ ආරක්ෂිත ගෘහය තුල නැත්නම් මේ වගා නලය තුල වගා මාධ්‍ය තුල පුතේ තවාන් පැල වගා පද්ධතියේ සංස්ථාපනය කරන්න මත නලයේ මැද්දේ අපි සංස්ථාපනය කරනවා කිව්වා මේවා එක්කෝ මේක පුතේ අපි මේ විශේෂයෙන්ම බඳුනක නේද දරුවනේ නැත්නම් වගා මාධ්‍යයක සිටවගත්ත පැල අපි තැම්පත් කිරීම සිදු කරනවා දරුවනේ. ඒකට අපි පොහොර හා ජලය සපයන්න ඕනේ. අපි කියනවා ෆර්ටිගේෂන්. ඒක තමයි කරන්නේ. නලයේ එක් පසකින් අර පෝෂක ජලය සහ පෝෂක අඩංගු තටාකයෙන් පොම්ප කරනවා ඉහළ කොටසින් ඉහළ නලයේ ඉහළ ප්‍රදේශයෙන් තමයි ජලය පොම්ප කරන්නේ. ඒක ආනතයක් සහිතව ගලාගෙන ගිහිල්ලා දරුවනේ අපි දන්නවා මේක අපි නලයේ පහළ කොටසින් නැවත මේ පෝෂක ද්‍රාවණ සහිත ටැංකියට තටාකයට එකතු වීම සිද්ධ වෙනවා. අපි ඒක කතා කරා. එහෙනම් පොහොර සැපීම පොහොර ජලයේ සැපීම සිදු කරන්නේ පොහොර ජලය එකට සපයන්නේ අපි දන්නවා. ඒ වගේම පොහොර පලිබෝධ පාලනය කරන්න ඕනේ. පුතේ විශේෂයෙන්ම මේ වගේ පලිබෝධ පාලනය ඉතාමත්ම වැදගත් වෙනවා ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීමේදී මේ නිර්පාංශ වගා ක්‍රමවලදී පලිබෝධ පාලනය කරන විදිහ අපි විස්තරාත්මකව කතා කරනවා. ඒ වගේම අවසන් වශයෙන් හාවස්ටිං කරන එක පුතේ මේ අස්වැන්නු නෙලීම ගැන කතා කරනවා පුතේ. මේ නල තුල මේ වගා කරන ජල රෝපිත වගා පද්ධතියක සිදු කරන වගාවකදී අස්වැන්නු නෙලීම සිදු කරන ආකාරය ගැනත් අපි විශේෂයෙන් මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා දරුවෝ. ඉදිරියට යමු. මෙන්න දරුවනේ අපි මේක කලින් මේ මත ඇඳලා පෙන්නුවා. රයිට්. ඔන්න බලන්න අපි ඒක බලමු. මෙන්න තියෙන දරුවනේ ද්‍රාව්‍ය පොහොර සහිත ජල තටාකේ මේ තියෙන ද්‍රාව්‍ය පොහොර සහිත ජල තටාකයේ දරුවනේ මේ බලන්න මේ නම් කරලා තියෙන මේ ද්‍රාව්‍ය පොහොර සහිත ජල තටාකයේ මේ ජල තටාකයේ පොම්පේ තියෙන දරුවනේ වාතන ගලක් තියෙනවා. මෙතන වාතන පොම්පයක් තියෙනවා දරුවනේ මේ පහලින් තියෙන්නේ. එතකොට මේ නලයේ ඉහළ කොටසින් බලන්නකෝ මේ ජලයයි පොහොරයි සපේනවා නලයේ ඉහළ කොටසින් නලය තුලට. මේ බලන්න නලයේ මැද්දේ නලය තුල පුතේ මේ බලන්න අර අපි විශේෂයෙන්ම ස්පොන්ජ් තවාන් වල වගා කරලා ලබාගත් හදාගත්ත નિયમિત ප්‍රමාණයට වර්ධනය කරගත්ත පැලය දරුවනේ මේ බලන්න බඳුනක හෝ වගා මාධ්‍යයක සංස්ථාපනය කරලා තියෙන ආකාරය බලන්න පුතේ මේ නලය තුල බලන්න වගා මාධ්‍ය තුල මේ සංස්ථාපනය කරලා තියෙන ආකාරය මේ බලන්න මූල මණ්ඩලයේ මේ මුල් හොඳින් වර්ධන වෙලා නලය තුල පැතිරලා තියෙන ආකාරය බලන්න දරුවනේ මුල් නලය තුල පැතිරලා තියෙන මේ නිල් පාටින් පෙන්වුම් කරන්නේ මේ පෝෂක ජල ද්‍රාවණයේ දරුවනේ මේ අපි පොහොර සහිත ජල ද්‍රාවණයේ පෙන්වන්නේ පුතේ පෝෂණය පෝෂක මාධ්‍ය සහිත ජලය පෙන්වන්නේ පුතේ සංසරණය වෙනවනේ මේක මේ බලන්න මේ විදිහට ගලාගෙන ගිහිල්ලා මේ නලයේ පහළ කොටසින් නැවත මේ තටාකයට එකතු වෙනවා මේ ඩොට්ස් දෙකකින් පෙන්වන්නේ පුතේ ජලයේ පහළ කොටසින් මෙතන මේ නලයක් තියෙන මෙන්න මේ නලයක් තියෙනවා මේ නලයේ පහළ කොටසින් දරුවනේ එකතු වෙනවා ඊට පස්සේ මේ තියෙන්නේ විෂ්කම්භයේ මේ නලයේ සෙන්ටිමීටර් 10ක් විෂ්කම්භයක් සහිත PVC නලයක් ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් සිදු කරලා තියෙන්නේ ඒක නිසා මේ ටික අනිවාර්යෙන් ඔබට ඇඳලා නම් කරලා ඒ ටික කරගන්න හැකියාව තියෙන්න ඕනේ දරුවනේ. දැන් අපි බලන්න යන්නේ මේ වගා පද්ධතිය තුළ වගා මාධ්‍ය තුළ සංස්ථාපනය කරන්න ස්ථාපිත කරන්න හිටවීම සඳහා කොහොමද අපි මේ පැල සකස් කරගන්නේ? ඊ타ත්ම වැදගත් දරුවනේ. සුවිශේෂිත කාරණාවක් මේක. අපි කොහොමද මේ ස්පොන්ජ් තවානක ස්පොන්ජ් කැබැල්ලක් අරගෙන හතරස් හැරයට කපාගත්ත මේ ස්පොන්ජ් කැබැල්ලක් තුල මැද සිදුරු කරලා අපි කොහොමද දරුවනේ මේ තුල බීජ සංස්ථාපනය කළ බීජයක් මේ තුලට දාලා කොහොමද අපි මේක මේ පැලයක් හදාගන්න විදිහ ස්පොන්ජ් තවානක. ඉතින් ඒ විදිහට හදාගත්ත පැල තමයි දරුවනේ අපි මේ අර වගා නලය තුල තැම්පත් කිරීම සිදු කරන්නේ. බඳුනක් තුල නැත්නම් වගා මාධ්‍යයක් තුල හිටවපු පැල අපි මේ තුල සංස්ථාපනය කරනවා. වගා නලය තුල සංස්ථාපනය කරනවා. ඉතින් ඒ ක්‍රමවේදයයි අපි දැන් දරුවොත් එක්ක කතා කරන්න යන්නේ. බලමු. එතකොට එනම් මේ ස්පොන්ජ් තවාන් ක්‍රමය මේකෙදී අපිට ස්පොන්ජ් මාධ්‍ය පැල සෑදීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ස්පොන්ජ් මාධ්‍ය තමයි පැල සෑදීම සඳහා මේකෙදී අපි භාවිතා කරන්නේ. එහෙනම් දරුවනේ සෙන්ටිමීටර 2.5ක ඝනකම සහිත ස්පොන්ජ් කැබැල්ලක්. කොච්චරද මේකේ ඝනකම? සෙන්ටිමීටර 2.5ක පමණ ඝනකම සහිත ස්පොන්ජ් කැබැල්ලක් දරුවනේ. right ස්පොන්ජ් කැබැල්ලක්. හරි මේ වගේ ස්පොන්ජ් කැබැල්ලක් අපිට ගන්න පුළුවන්. ස්පොන්ජ් කැබැල්ලක්. හරි.
එතකොට මේක තුල අපි සිදුරු කරන්න පුළුවන්. මේක මේ කැපුමක් දාලා මේ ස්පොන්ජ් කැබැල්ල තුල අපිට කැපුමක් දාලා දරුවනේ. මෙතනින් අපිට මෙහෙම කැපුමක් දාන්න පුළුවන්. මේ කැපුමක් දාලා මේ තුලින් අපිට බීජය ඇතුළට දාන්න පුළුවන්. ස්පොන්ජ් කැබැල්ලක්. හරිද? මේකේ ඝනකම සෙමි කීයක්ද? සෙන්ටිමීටර් 2.5ක ඝනකමක් සහිත ස්පොන්ජ් කැබැල්ලක් දරුවනේ. අරගෙන අපි ඒවා මේ ස්පොන්ජ් කෑල්ල මේ වගේ වර්ග සෙන්ටිමීටර් 2.5ක කුට්ටි වලට කපා ගන්න. මේ වගේ කුට්ටි වලට මේක අපිට නිකන් මම කුට්ටි ටිකක් එමෙදලා පෙන්නන්නම් අපි. රයිට්. කුට්ටි වලට අපිට කපා ගන්න පුළුවන්. මේ වගේ නිකන් අපිට ඝනකයක ප්‍රමාණය වගේ මේ වගේ කුට්ටි කිහිපයකට අපි ඒකට කපා ගන්න පුළුවන්. මම මේ පෙන්නුවේ දැන් ලොකු අපි රිජිෆෝම් ස්පොන්ජ් කැබැල්ලක් අරගෙන ඒ ස්පොන්ජ් දිග සාමාන්‍ය ප්‍රමාණවත් ස්පොන්ජ් කැබැල්ලක් අරගෙන අපිට මෙන්න මේ ආකාරයට හොඳ දරුවනේ සෙන්ටිමීටර් 2.5 ඝනකම මේකේ රයිට් ස්පොන්ජ් කෑල්ලේ ඝනකම සෙන්ටිමීටර් 2.5ක පමණ ඝනකම ස්පොන්ජ් කැබැල්ලක් අපිට ගන්න පුළුවන්. ඝනකම සහිත මේ ස්පොන්ජ් කැබැල්ලක් අපි ගන්නවා. මෙයාගෙන් තමයි අපි කපා ගන්න අපිට අවශ්‍යයි. අරගෙන මේ වගේ ඝනකම සෙන්ටිමීටර් 2.5ක පමණ ඝනකම තියෙන 2.5ක පමණ ඝනකම තියෙන ස්පොන්ජ් කෑල්ලක් අරගෙන දරුවනේ අපි ඒකෙන් මෙන්න මේ ආකාරයට වර්ග සෙන්ටිමීටර් 2.5ක 2.5 කුට්ටි වලට මේක කපා ගන්නවා. නිකන් මම මේක ඔබට කරලා පෙන්නන්නම්. රයිට්. මේ කුට්ටි වලට කපා ගන්නවා කියපුව මෙන්න මේ ආකාරයට. මේ වෙන් කරලා ගත්ත මෙතනින් කපා ගත්ත කුට්ටියක් තමයි මෙතන තියෙන්නේ. ඒකේ ප්‍රමාණය තමයි සෙන්ටිමීටර් 2.5ක මේ කැබැල්ලෙන් අපිට මේ කපාගෙන කුට්ටි කපා ගන්නවා මෙන්න මේ ආකාරයට. ස්පොන්ජ් කැබැල්ලෙන්. සෙන්ටිමීටර් 2.5ක කුට්ටිය වලට කපාගෙන දරුවනේ අපිට කුට්ටියට තෙත් මේ කුට්ටිය තෙත් කරලා මෙයා. කුට්ටිය තෙත් කරලා අපි ස්පොන්ජ් එක තෙත් කරන්න පුළුවන් පුතේ අපිට ජලයේ තුල දාලා ජලයේ බහ ස්පොන්ජ් එක තෙත් කරන්න පුළුවන් අපිට. අපි ස්පොන්ජ් එක තෙත් කරලා දරුවනේ ස්පොන්ජ් කුට්ටියේ මැද කුඩා සිදුරක් මේ බලන්න. ස්පොන්ජ් කුට්ටියේ මැද අපිට මෙහෙම කට් එකක් දාන්න පුළුවන් සිදුරක් හදන්න පුළුවන්. ස්පොන්ජ් කුට්ටියේ මැද කුඩා සිදුරක් හෝ මතු පිටින් අඟල් භාගයක් පමණ ගැඹුරට. මේකේ මතු පිටින් අඟල් භාගයක් පමණ ගැඹුරට දරුවනේ මේ අඟල් භාගයක් පමණ ගැඹුරට ස්පේස් එකේ ඉඳන් අපිට මේ මැද මධ්‍ය හරහා යන කැපුමක් කරලා මේ බලන්න මේ කැපුමක් දාලා මධ්‍ය හරහා යන කැපුමක් කරලා දරුවනේ අපිට හරිද බීජ තැම්පත් කිරීම කරන්න පුළුවන් ඒ තුල. ඒ තුල බීජ තැම්පත් කිරීම සිදු කරන්න පුළුවන්. දැන් හරි ඔබට මේක ඊ타ත්ම පැහැදිලි දරුවන්ට. හරි අපි බලමු. හරි. කපාගත්ත ස්පොන්ජ් කැබලි මේ ස්පොන්ජ් කැබලි වලින් මෙන්න මේ වගේ ස්පොන්ජ් කැබලි වලින් අපිට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න පුළුවන් දරුවනේ. රයිට් මේ තියෙන අපේ මේ ස්පොන්ජ් කැබලි මේ විවිධ වර්ණ වලින් තියෙනවා අපිට ගන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය අපිට මෙන්න මේ වර්ණය තමයි බොහෝ විට අපිට දකින්න තියෙන්නේ මේ ස්පොන්ජ් කැබලි මේව අපිට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න පුළුවන්. දීඝ කැබැල්ලකින් කපාගෙන මේව අපිට අවශ්‍ය ප්‍රමාණයට 2.5ක ඝනකම සහිතව අපිට කපා ගන්න පුළුවන්. තව සමීපව එකක් මේ බලන්න මම පෙන්නන්න. මේ සිටුවේ මේ පැල මේ තුල මේ බලන්න මේ තුල පැල සිටුවලා තියෙනවා. මේක හරියටම පෙන්නුම් කරලා දෙනවා. මේ පැල සිටුවලා තියෙනවා මේ බලන්න පිට සිටුවීමට සුදුසු තත්ත්වයේ පැලයක් මේ බීජ තැම්පත් කරලා මේ බලන්න ස්පොන්ජ් කැබල්ල තුල පැහැදිලි මේ බලන්න මේ බලන්න බීජ ප්‍රරෝහණය වෙලා බීජ පත්‍ර දෙකක් ඇවිල්ලා නේද පුතේ මේ බලන්න. ඒකෙන් මේ නේද පුතේ බීජ ප්‍රරෝහණයට ලක් වෙලා මේ ඊට පස්සේ මේකට මේ පෝෂක ද්‍රාවණය සපයලා මේ සිටුවීමට සුදුසු තත්ත්වයේ පැලයක් පෙන්නුම් කරලා තියෙනවා. රයිට්. මෙතන බලන්න මේ බලන්න. මෙතනත් මේ සුදු පාටට ස්පොන්ජ් කැබලි දරුවනේ මෙතන මේ පෙන්නන්නේ. මේ බලන්න ස්පොන්ජ් කැබලි මේ පෙන්නන්නේ. මේ හැඩයට මෙතන මේ රවුම් හැඩයට කපාගෙන තියෙන්නේ. මේ හැඩයට කපාගෙන තියෙන්නේ මෙතන මේ බලන්න. මුල් වර්ධනය වෙලා තියෙනවා පැලයක් දරුවනේ මේ බලන්න මේ සලාදනේ. මේ බලන්න සලාද. රයිට් මේ කොළ වර්ගයක් මේ බලන්න දරුවනේ කොළ වර්ගයක් මේ මුල් වර්ධනය වෙලා තියෙනවා මේකේ මේ මුල් වර්ධනය වෙලා තියෙනවා මේ ස්පොන්ජ් එකේ. right මේ ස්පොන්ජ් කැබල්ල මේ තෙත් කරනවා දරුවනේ ස්පොන්ජ් කැබල්ලක් තෙත් කරනවා මේ බලන්න මේ ස්පොන්ජ් කැබල්ල කුඩා බඳුනකට දාලා මේ ස්පොන්ජ් කැබල්ල මේ මේකත් මේක තවත් හැඩයකට කපාගත්ත ස්පොන්ජ් කැබල් ටිකක් මේ තියෙන්නේ වෙනත් හැඩයකට කපාගත්ත ස්පොන්ජ් කැබල් ටිකක් මේ තියෙන්නේ හොඳයි දරුවනේ එතකොට මේ ස්පොන්ජ් කුට්ටියේ තෙතමනේ පවත්වාගෙන යාම සඳහා දරුවනේ අපිට පුළුවන්
පෝෂක සැපයීම සඳහාත් අපිට මේ කැබලි තැටියක් තුල තියන්න පුළුවන්. මේ තියෙන්නේ මේ බලන්න. මේ කැබලි මේ තැටිය මේ වගේ තැටියක් මේ මෙතනත් මේ තැටියක තියලා තියෙන දරුවනේ මේ බීජත් මේ තුලට ඇතුල් කරලා කැපුමක් දාලා බීජත් ඇතුල් කරලා මේ බලන්න මේ තැටියක් තුල තියලා තියෙන දරුවනේ ස්පොන්ජ් කැබලි. මේ ස්පොන්ජ් කැබලි මනාලෙස මේ තැටියක් තුල තියලා තියෙනවා. අපිට මේක තෙතමනේ පවත්වා ගන්න සහ පෝෂක ලබා දීමත් පහසු විය. එතකොට මේ ස්පොන්ජ් කපාගත්ත කැබලි මේ විදිහට තැටියක් තුල තියලා තියන්න පුළුවන්. රයිට්. ස්පොන්ජ් කුට්ටියේ තෙතමනේ පවත්වා ගන්න ඕනේ දරුවනේ. වෙට්නස් එක තියාගන්න එපා ඒක අපි. රයිට්. ඒ වගේම පෝෂක සැපයීම සඳහා පුතේ මේ කැබලි තැටියක් තුල තියන්න පුළුවන්. ප්ලේට් එක මේක තියන්න පුළුවන්. නඩත්තු ක්‍රියා සාමාන්‍ය තැටි තවාන් වගේම නඩත්තු ක්‍රියා සිදු කරගෙන යන්න පුළුවන් අපිට. ගැටලුවක් නැහැ. ඒ වගේම බීජ ප්‍රරෝහණය වෙලා පළමු බීජ පත්‍ර දෙක දිගහැරෙන අවස්ථාවේ පුතේ බීජ ප්‍රරෝහණය වෙලා රයිට් බීජය ප්‍රරෝහණය වෙලා පුතේ අපි දන්නවා අර පළමු බීජ පත්‍ර දෙක දිගහැරෙන වෙලාව. බීජය ප්‍රරෝහණය වෙලා දරුවනේ පළමු බීජ පත්‍ර දෙක දිගහැරෙන අවස්ථාවේ සිට දියර පෝෂක ලබා දීම ආරම්භ කරන්න පුළුවන් අපිට. දියර පෝෂක ලබා දීම ආරම්භ කරන්නේ මොන මොහොතේද පුතේ? මේ බීජය ප්‍රරෝහණය වෙලා පළමු බීජ පත්‍ර දෙක දිගහැරෙන අවස්ථාවේදී. මීට වඩා සියුම් නේ චුටි බොහොම පොඩි වට ඉන්නේ මම ටිකක් මේ ලොකුවට ඇඳලා පෙන්නුවේ. පේන්නේ නැති නිසා පොඩි වට ඇඳුවා. දැන් ස්පොන්ජ් කුට්ටිය සමග පුතේ තවාන් පැල වගා මාධ්‍යයේ සිටවන්න පුළුවන්. මේ ස්පොන්ජ් කුට්ටියත් එක්කම මේ පැල තවාන් පැල පුතේ ස්පොන්ජ් තවාන තුල හදාගත්ත පැල අපිට වගා මාධ්‍යයේ සිටුවීම සිදු කරන්න හැකියාව තියෙනවා. එහෙනම් මෙන්න දරුවනේ සිටුවීමට සුදුසු තත්ත්වයේ පැලයක් බලන්න ඔබට ඊටාම පැහැදිලිව පෙන්වුම් කරලා තියෙනවා. බලන්න මේ බලන්න නේ සිටුවීමට සුදුසු තත්ත්වයේ පැලයක් අපිට මේක කෙලිම දැන් වගා මාධ්‍යයේ හිටවන්න පුළුවන් මේ ස්පොන්ජ් කැබැල්ලත් සමගම අපිට වගා මාධ්‍යයේ හිටවන්න පුළුවන් කියලා අපි කිව්වා. හරි. මේ බලන්න මේ ස්පොන්ජ් කැබැල්ලක් තෙත් කරනවා මේ බලන්න මේ ස්පොන්ජ් කැබැල් එක වගා කරලා තියෙන මේ පැල බලන්න මේ බීජ තැම්පත් කරලා ඒවා මේ තැටියක තියලා බලන්න මේ තෙත්ව තබා ගැනීමට තෙතමනේ රඳවා ගන්න වගේම දරුවනේ මේට පෝෂක සපයන්න හැකියාව ලැබෙන විදිහට මේ විදිහට තැටියක අපිට පුළුවන්. ඊට පස්සේ මේ බලන්න මේ පැලේ මේ මුල් වර්ධනය වෙලා තියෙන හොඳට වර්ධනය වෙලා තියෙන පැලයක්. මේ බලන්න ඊට පස්සේ මේක මේ ස්පොන්ජ් කැබැල්ලත් එක්කම බලන්නකො බඳුනක සිටවලා තියෙනවා දරුවනේ. ඊට පස්සේ බලන්නකො ස්පොන්ජ් කැබැල්ලත් එක්කම මෙයා මේ වගා කරලා වර්ධනය වෙලා මේ නලය තුල වගා කරලා මේ බලන්න මේ වර්ධනය වෙලා තියෙන අවස්ථාවක් පැහැදිලිව පෙන්වුම් කරලා තියෙන අවස්ථාවක් දරුවනේ. මෙතනත් මේ කුඩාවට තියෙන දරුවනේ මේ ස්පොන්ජ් කැබැල් සුදු පාටට මේ කුඩාවට මේ තියෙන්නේ මේ විදිහට කපාගත්ත මේ හැඩයට කපාගත්ත ස්පොන්ජ් කැබලි තියෙන. හතරස් හැඩයකට කපා ගන්න පුළුවන්. මෙතන ටිකක් රවුම් හැඩයට වගේ ස්පොන්ජ් කැබලි කපාගෙන තියෙනවා. ඒ අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන අපිට මේ ආකාරයේ ස්පොන්ජ් තවාණක් හදාගෙන දරුවනේ ඒ තුල බීජ සංස්ථාපනය කරලා නව පැල නිරෝගී පැල ලබා ගන්න පුළුවන් නිර්පාංශ වගා පද්ධතියක් සඳහානි දරුවනේ මේ පැල අපි මේ ආකාරයට හදාගන්න. නිවැරදිව පැල හදා ගන්න ආකාරයේ දරුවනේ අපි කතා කරේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. අපි ඊළඟට බලන්න යන්නේ දරුවනේ මේ ජලරෝපිත වගාව සඳහා යොදාගත හැකි පොහොර මිශ්‍රණ. අන්න බලන්න. දැන් එහෙනම් අපි දැන් ජලරෝපිත වගාවක් අපි සඳහා බීජ සංස්ථාපනය කරලා ස්පොන්ජ් තවානක දරුවනේ අපි ජලරෝපිත වගාවක් සඳහා අවශ්‍ය කරන පැල හදාගත්තා. ස්පොන්ජ් කැබැල්ලක බීජ සංස්ථාපනය කරලා ඒවට අවශ්‍ය ප්‍රශස්ත තත්ත්ව ලබා දීලා අපි වගා කරන්න සුදුසු තත්ත්වයේ පැලයක් ස්පොන්ජ් තවාන් වල හදාගෙන අපි ඒක මේ වගා මාධ්‍ය තුල සංස්ථාපනය කරා දරුවනේ. වගා මාධ්‍ය තුල නිවැරදිව සංස්ථාපනය කරලා අවසන්. ඊට පස්සේ අපිට ඊළඟ තත්ත්වය තමයි දරුවනේ මේ භෝග නඩත්තු කටයුතු වලදී විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕන කාරණාවක් තමයි දරුවනේ මේ පොහොර සැපයීම. අපි ජලයත් සමගමයි පොහොර සපයන්නේ. මේ පෝෂක මාධ්‍ය නේද දරුවනේ. ඉතින් මේ පොහොර සැපයීම සිදු කරන ආකාරය ගැන මේ නඩත්තු කිරීමේ ඊළඟ ක්‍රියාව විදිහට අපිට විශේෂයෙන් සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා. හොඳයි දරුවනේ අපි බලමු එහෙනම් කොහොමද මේ ජලරෝපණ නැත්නම් ජලරෝපිත වගාව සඳහා යොදාගත හැකි පොහොර මිශ්‍රණ ගැන අපි පොඩ්ඩක් කතා කරලා බලමු. බලන්න. විවිධ රසායනික සංයෝග අඩංගු පොහොර මිශ්‍රණ හඳුන්වලා දීලා තියෙනවා දරුවනේ. මේ සඳහා විශේෂයෙන්ම ජලරෝපිත වගා මාධ්‍ය සඳහා
වගා මාධ්‍යවලදී භාවිතා කරන පොහොර මිශ්‍රණ විවිධ රසායනික ද්‍රව්‍ය සහිත පොහොර මිශ්‍රණ විශාල වශයෙන් තිබුණත් දරුවනේ හඳුන්වලා දීලා තිබුණත් බහුලවම භාවිතා කරන එවැනි මිශ්‍රණ දෙකක් ගැන අපි විශේෂයෙන් කතා කරනවා මෙතනදී. බහුලවම භාවිතා කරන එවැනි පොහොර මිශ්‍රණ දෙකක් පිළිබඳව දරුවනේ අපි මෙතනදී විශේෂයෙන් කතා කරනවා. බලන දරුවනේ කවුද කියලායි ආචාර්ය ඇලන් කූපර් විසින් හඳුන්වා දෙන පෝෂක මිශ්‍රණය තියෙනවා දරුවනේ. පළවෙනි පෝෂක මිශ්‍රණය මතක තියාගන්න. ආචාර්ය ඇලන් කූපර් විසින් හඳුන්වා දෙන ලද පෝෂක මිශ්‍රණය තියෙනවා දරුවනේ. මේ බහුල වශයෙන්ම භාවිතා කරන පෝෂක මිශ්‍රණ දෙකයි ජල රෝපිත වගා මාධ්‍යයන්හිදී වගාවන් සඳහා. මෙන්න මේක නම් ඉතාමත් ප්‍රසිද්ධයි ඇල්බර්ට් මිශ්‍රණය, ඇල්බර්ට් සොලියුෂන් එක, ඇල්බර්ට් ද්‍රාවණය, ඇල්බර්ට් මිශ්‍රණය. මේ ඇල්බර්ට් මිශ්‍රණය දරුවනේ අපිට දේශීය වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඔබ ඒක දන්න. ඊට පස්සේ අපි මෙවැනි පෝෂක මිශ්‍රණ මූල මණ්ඩල පොහොරක් ලෙස ලබා දීම ගැටලුවක් නොවන නමුත් බලන්න කෙලින්ම මූල මණ්ඩල පොහොරක් විදියට ලබා දෙන්නේ ඇත්තටම දරුවනේ මූල මණ්ඩලයේ මේ පෝෂක ද්‍රාවණය තුල ගිලමින් පවතින්නේ මුල් ටික පැතිරිලා යන්නේ ව්‍යාප්තලා යන්නේ මේ නලයේ තුලනේ දරුවනේ. එහෙනම් මේ ලබා දෙන පොහොර අපිට මූල මණ්ඩල පොහොරක් විදියට ලබා දීම ගැටලුවක් විදියට අපි සලකන්නේ නැහැ. ඒක ගැටලුවක් නෙවෙයි. එහෙනම් මෙවැනි පෝෂක මිශ්‍රණ මූල මණ්ඩල පොහොරක් ලෙස ලබා දීම හොඳ දරුවනේ ගැටලුවක් නොවන නමුත් පත්‍රමය දියර පොහොරක් ලෙස භාවිතයට සුදුසු වෙන්නේ නැහැ පුතේ මේක. අන්න සුවිශේෂිත කරුණක්. බලමු මේක මූල මණ්ඩල වලට ලබා දුන්නට දරුවනේ පත්‍රමය දියර පොහොරක් ලෙස භාවිතයේ සුදුසු නොවේ. ගැටලුවක්. භාවිතයට සුදුසු වෙන්නේ නැහැ මේක පත්‍රමය දියර පොහොරක් විදියට පත්‍රවලට ලබා දෙන්න. මොකද මේ මිශ්‍රණවල දරුවනේ යකඩ සහ චීලයට සංයෝග අඩංගු වෙනවා දරුවනේ. ඒක නිසා දියර පොහොරක් ලෙස ලබා දුන් විට ඒක පහසුවෙන් බිදහෙලීමක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා එළවලු ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ. එවැනි එළවලු ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ. රයිට් ඒකයි අර අපි පත්‍රවලට ලබා දීමේදී ගැටලුවක් ඇති වෙනවා කියන්නේ. මූල මණ්ඩල පෝෂකයක් විදියට ගැටලුවක් නැහැ. මොකද මේ මිශ්‍රණවල යකඩ චීලයට සංයෝගයන් විදියට තියෙනවා දරුවනේ. හරි ඒක නිසා දියර පොහොරක් විදියට ලබා දුන් විට මොකද වෙන්නේ? අපි සමහර දියර පොහොරක් විදියට මේවා ස්ප්‍රේ කරන්න පුළුවන් නේ. ඒවා හිමක් පත්‍රවලටත් ලබා දෙනවානේ. දියර පොහොරක් විදියට යොදා දුන් විට පහසුවෙන් බිදහෙලීම සිදු වෙන්නේ නැහැ නේ දරුවනේ. එහෙම වුණාම එවැනි ආහාර එවැනි එළවලු හරිද ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ. මෙන්න මේ නිසා පත්‍ර පොහොරක් ලෙස භාවිතා කළේ නම් මතක තියාගන්න ඕනේ මේ බැරි වෙලාවත් පත්‍ර වලට පොහොරක් විදියට මේක යෙදුවනම් දරුවනේ નિયમિત දින ගණනාවක් ඉක්ම වූ පසුයි අස්වනු නෙලීම උචිත වෙන්නේ. નિયમિત ඊට අදාළ નિયમિત දින ගණනාවක් ගේ ගියාට පස්සේ තමයි හාවස්ටිං කරන්න ඕනේ. ඒකත් විශේෂයෙන් මතක තබා ගන්න ඕන කරුණක් විදියට දුවල පුතාලට මෙතනදී කියන්න කැමතියි. බලන්න මේ පොහොර ජල සැපයුම ෆර්ටිගේෂන් එක සිදුවන පොහොර මිශ්‍රණ ටැංකිය සහිත ජල සම්පාදන ඒකකයක් දරුවනේ මේ පෙන්눔 කරලා තියෙන්නේ. එතකොට මේකෙදි ජල සම්පාදනයත් එක්ක පැලෑටි වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක ජලයේ දිය කරලා ලබා දීම තමයි දරුවනේ අපි මේ පොහොර ජල සම්පාදනය කියලා හඳුන්වන්නේ. එහෙනම් හොඳින් බලන්න පොහොර ජල සැපයුම ෆර්ටිගේෂන් එකක් සිදු කරන පොහොර මිශ්‍රණ ටැංකිය සහිත ජල සම්පාදන ඒකකයක්. මේ බලන්නකෝ මේ පොහොර මිශ්‍රණ ටැංකිය මේ තියෙන පොහොර මිශ්‍රණ ටැංකිය දරුවනේ මේ පොහොර මිශ්‍රණ ටැංකිය මේ තියෙන්නේ මේ පොහොර මිශ්‍රණ ටැංකිය සහිත මේ ජල සම්පාදනය කරන යුනිට් එකක් ඒකකයක් දරුවනේ තියෙන්නේ. අඳුර ගන්න. එහෙනම් ජල සම්පාදනයත් එක්කම අපිට හැකියාව තියෙනවා දරුවනේ මේ පැලෑටි වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක ජලය දිය කරලා ලබා දීම. ඒක තමයි පොහොර ජල සම්පාදනය කියලා කියන්නේ. එයයි දරුවනේ පොහොර ජල සම්පාදනය කියලා කියන්නේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. අපි යනවා මේ පොහොර ජල සම්පාදනයේ වාසිය වලට. ජලය දිය කරලා මේ පෝෂක ටිකත් මෙහෙම එකට ජලයත් සමගම ජල සම්පාදනයත් සමගම පොහොර ටිකත් ලබා දෙනවනේ භෝග වලට එක විට. එහෙනම් අපි බලමු මොකද්ද මේකේ වාසි කියන එක දරුවනේ. අපි දන්නවා ඇත්තටම අපි කතා කරනවා
මේකෙදී අපිට ශ්‍රමය ඉතුරු වෙනවා නේ දරුවනේ මේ මොකද ශ්‍රමය සඳහා යන වියදම අඩු කරගන්න පුළුවන්. මොකද පොහොර දාන්න වෙනම ශ්‍රමයක් වැය කරන්න වෙනවනේ දරුවනේ මේකෙදී ජලයත් එක්කම යොදනකොට අපිට ප්‍රධාන වශයෙන් ඒ වාසියක් තියෙනවා. ඒ වගේම භෝගවලට අපිට භෝගවල මේ ආකාරයට සිදු කිරීමෙන් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා දරුවනේ. බලමු මේකේ නම් අපි නිවැරදි සහ ඒකාකාරී ලෙස පොහොර යෙදීම සිදු කරන්න පුළුවන්. නිවැරදිව සහ ඒකාකාරීව පොහොර යොදන්න පුළුවන් ඇඩ්වාන්ටේජ් එකක්. භෝගයේ වර්ධක අවධියට සරිලන පරිදි අන්න බලන්න භෝගයේ નિયમિત මේ වර්ධක අවධිය. භෝගයේ નિયમિત වර්ධක අවධියට ගැලපෙන විදිහට දරුවනේ අපිට දේශගුණික තත්ත්වයන්ට අනුකූලව ප්‍රදේශීය දේශගුණික තත්ත්වයන්ට අනුකූලව භෝගයේ පෝෂක අවශ්‍යතාවයන් ලබා දීමේ හැකියාවක් මේ මගින් තියෙනවා අපිට. ජලයට මිශ්‍ර කරලායි දෙන්නේ. පොහොර භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි වෙනවනේ දරුවනේ. ඒ වගේම මූල මණ්ඩල කලාපයෙන් පෝෂක ශරණය වීම අඩු කිරීම මගින් මූල මණ්ඩල කලාපයෙන් පෝෂක ශරණය වීමත් අඩු වෙනවනේ. ඒ නිසා භූගත ජල දූෂණය අවම කරන්න පුළුවන්. භූගත ජල දූෂණය අවම කරගන්න පුළුවන්. මේ පෝෂක ශරණය වීම අවමයිනේ මේකෙන්. රයිට්. භෝග අස්වැන්න වගේම අස්වැන්නේ ගුණාත්මක භාවයත් වැඩි කරගන්න පුළුවන්. භෝග අස්වැන්න වගේම භෝග අස්වැන්නේ ක්වොලිටි එකක් ක්වොන්ටිටි එක දෙකම වැඩි කරගන්න අවස්ථාව තියෙනවා මෙලෙස සැපීම. අන්න අපි කිව්වා කම්කරු ශ්‍රමය ඉතිරි කරගන්න පුළුවන්. අමතර කම්කරු ශ්‍රමයක් මේ සදා වැය වෙන්නේ එකපාර මේක කරනකොට අපිට ඒකත් ඇඩ්වාන්ටේජ් එකක් වාසියක් විදිහට සඳහන් කරන්න පුළුවන්. හොඳයි ආදරණීය දරුවනේ අපි මේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී 12 වෙනි ශ්‍රේණියේ අවසන් ඒකකයේ 11 වන ඒකකයේ 4 වන කොටස නැත්නම් අවසන් කොටසත් එක්කයි දුවේ පුතේ සම්බන්ධ වෙලා ඉන්නේ. අපි මෙතනදී විශේෂයෙන්ම මේ අවසන් කොටසේ මේ කොටසෙන් කතා කරා 4 වෙනි කොටසේ මේ මුල් අවස්ථාවේදී අපි කතා කරේ දරුවනේ මේ ජල රූපිත වගාවක් කොහොමද මේ පවත්වාගෙන යන ආකාරය, ඒකෙදි විශේෂයෙන්ම ස්පොන්ජ් තවාන් සකස් කරන ආකාරය, ස්පොන්ජ් තවානක පැල සංස්ථාපනය කළා පැල හදාගෙන කොහොමද මේ නිවැරදි ආකාරයට වර්ධනය වෙච්ච පැලයක් අපි සංස්ථාපනය කරන්නේ සහ අවසන් වශයෙන් කතා කරා දරුවනේ පොහොර ජල සැපයීම සිදු කරන ආකාරය සහ මේ පොහොර ජලය එකට සැපයීම මගින් සිදුවන තියෙන වාසි ඇඩ්වාන්ටේජස් ගැන කතා කරා. අපි බලාපොරොත්තු වුණා දුවේ පුතේ ඊළඟ කොටසින් මේ ඒකකයට අදාළව දොළ පුතාලත් එක්ක ඉතිරි කොටස් දෙක අවසන් කොටස් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ 4 වෙනි කොටසට. කියන්නේ 11 වෙනි ඒකකයේ අවසන් ඒකකයේ 4 වෙනි කොටසේ අවසන් කොටසත් එක්ක අවසන් පාඩම් කොටසත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසින් දොළ පුතාලත් එක්ක සම්බන්ධ වෙන්නේ. මේ සිද්ධාන්ත කොටස් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. ඉවර වුණාට පස්සේ අපි සුපුරුදු පරිදි දරුවනේ ඔබත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා සමාලෝචන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 4ක් තියෙනවා. මේ ප්‍රායෝගික පරීක්ෂණ 4 අපි ගැටළු විදියට දරුවන්ට ඉදිරිපත් කළා. ඒවා සමාලෝචනයක් ගෙනීමටයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දරුවනේ අපි එහෙනම් ඊළඟ කොටසෙන් ඔබත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.